පූජ්‍යපාද ගලිගමේ ඥානදීප ස්වාමින් වහන්සේට අපි নমස්කාර පූර්වක ආරාධනා කරමු. අදත් සිත් net අසපුව ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අවසරයි ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවසේ සිත් net අසපුව ධර්ම දේශනාව තුළින් අද අපි කතා කරන්නේ අපේ ජීවිතේට හැම වෙලාවකම හැම මොහොතකම මොනතරම් ඔබ කාර්ය බහුල කෙනෙක් වුණත් මොනතරම් ජීවිතේ වැඩ කටයුතු ඔබට අධික වුණත් ඔබට පුළුවන් ඒ කරන හැම ක්‍රියාවක්ම හැම වැඩක්ම සතර සතිපට්ඨානයෙන් යෙදෙන්න. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නය තමයි අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ. අපි කොහොමද භාවනා කරන්න වෙලාවක් හොයාගන්නේ? අපිට භාවනා කරන්න නම් මේ වැඩ කටයුතු ඔක්කොම නවත්තලා මේ රස්සාවල් කරන්නේ නැතුව ළමයින්ගේ වැඩ කරන්නේ නැතුව ඔහොම එක තැනකට වෙලා ඉඳගෙන ඉන්න අපිට කොහෙන්ද වෙලාවක්? අන්න ඒ වගේ නොයෙක් දෙනා මේ භාවනාව ගැන නොයෙක් විදිහ අදහස් දක්වනවා. හැබැයි පින්වතුනි, ඔබ භාවනාව ගැන හරියට දන්නවනම් ඔබ දන්නේ ඉඳගෙන ඉන්න එක ඇස් දෙක පියාගෙන ඉඳගෙන ඉඳීම තමයි ඔබ හිතන්නේ භාවනාවක් කියලා. ඉඳගෙනත් භාවනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ භාවනා කරන ඉරියව් 4ක් පෙන්වුවා. තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා. හිටගෙන ඉන්න ඉරියව්වේ භාවනාවක යෙදෙන්න පුළුවන්. ඇවිදිනකොට සක්මන් කරනකොට භාවනා කරන්නත් පුළුවන්. නිදාගෙන ඉන්න ඉරියව්වෙන් නිින්ද යනකන් ධර්ම මානසිකාරයකෙදීමත් භාවනාවක්. වාඩි වෙලා භාවනා කරන්නත් පුළුවන්. ඒ අතර සතර සතිපට්ඨානයේ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දියුණු කරගන්න කෙනෙකුට ධර්මාවබෝධය කරා යන කෙනෙකුට ඒකායන නිවන් මඟ හැටියට පෙන්වුවේ සතර සතිපට්ඨානෙ. බලන්න බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ආරම්භ කරන්නේ ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ. මහණෙනි, එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය. මේ කෙලෙසුන්ගෙන් අපිරිසිදු වෙච්ච සත්‍යයන්ගේ පිරිසිදු භාවයේ පිණිස, සත්‍යයන්ගේ පිරිසිදු භාවයේ පිණිස, විසුද්ධිය පිණිස, ශෝක පරිද්දවානං සමතික්කමාය, ශෝක වැළපීම් වලින් නිදහස් වීම පිණිස, දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය, කායික මානසික දුක් දුම්නස් වලින් නිදහස් වීම පිණිස, නිබ්බානස්ස සච්චි කිරියාය, නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස එකම මාර්ගයක් තියෙනවා. මොකක්ද මේ මාර්ගය? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි කිව්වා මේ සතර සතිපට්ඨානයේ යෙදීම. එහෙමනම් අපිට පේනවා මේ සංසාරික සත්‍යයන්ගේ හිත් කෙලෙස් වලින් අපිරිසිදු වෙලා තියෙන්නේ. මේ කෙලෙසුන්ගෙන් අපිරිසිදු වෙච්ච සිත පිරිසිදු කරගන්න උපකාර වෙන්නේ සතිපට්ඨාන භාවනාවක යෙදීම. පින්වතුනි, අපේ සිත කොයිතරම් අපිරිසිදු වෙලාද කියන්නේ ඔබට ඔබේ කය අපිරිසිදු වුණොත් යම් මට්ටමකින් ජලයෙන් හරි පිරිසිදු කරගන්න පුළුවන්. ඔබ නානවා, නොයෙක් සුවඳ විලවුන් ගල්වනවා, සබන් වර්ග ගල්වනවා. මේ හැම දෙයක්ම කරන්නේ කය පිරිසිදු කරගන්න. ඔබේ බාහිර ශරීරයේ යම් අපිරිසිදුතාවයක් ඇති වුණොත් ඔබට කය ඒ විදිහට බාහිර ක්‍රමවලින් පිරිසිදු කරගන්න පුළුවන්. හැබැයි ඔබේ හිත කෙලෙසුන්ගෙන් අපිරිසිදු වුණොත් ඒ අපිරිසිදු වෙන හිත පිරිසිදු කරගන්න තියෙන්නේ ඔබට භාවනාවක් තුළින් පමණයි. ධර්මයේ තුළින් පමණයි ඔබේ හිත පිරිසිදු කරගන්න තියෙන්නේ. බලන්න, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් අපි කෙනෙක් දිහා බලලා අපි කල්පනා කරනවා මෙයා නම් දැන් බොහෝම වයසට ගිය කෙනෙක්. සමහර ලාවට අවුරුදු 60ක් 70ක් 80ක් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ වයස අහපුවාම කෙනෙක් කියනවා මට නම් දැන් අවුරුදු 50යි කියයි, මට අවුරුදු 30ක් වුණා කියයි, මට දැන් අවුරුදු 40යි. එතකොට ඒ අය ඒ වයස තීරණය කරන්නේ මේ ශරීරයට විඥානේ අල්ලගෙන ඉන්න මේ සතර මහා ධාතුන්ගෙන් හදාගෙන බිහිවෙච්ච ආයතන 6කින් යුක්ත ශරීරයට තමයි ආයුෂක් පනවන්නේ.
මට අවුරුදු මෙච්චරක් වුණා මට අවුරුදු මෙච්චරයි කියලා මේ ශරීරයේ ආයුෂ තීරණය කරාට සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරය කය ගැන කිව්වට අපේ හිතට මේ සිතත් එක්ක මේ සංසාරිකව මේ ඉපදෙමින් මැරෙමින් එන මේ විඥාණයට ආයුෂක් කෙනෙකුට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර දින සමාධිමත් හිතක ඉඳන් උන්වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිත බලන්න උන්වහන්සේගේ සිහිය යොමු කරනවත් සමගම පුබ්බේ නිවාසානුස්සති නම් වූ ඥානයක් පහළ වුණා. අන්නේ නුවණින් උන්වහන්සේ ගත කරගෙන ආපු ජීවිත ආපස්සට බලාගෙන ගියා. අන්නේ විදියට බලාගෙන යනකොට පෙර ජීවිතයකත් ඉපදීමක් තියෙනවා. එතනින් එහා බැලුවා ඊටත් කලින් ඉපදිලායි. මෙහෙම බලාගෙන යනකොට සංවට්ට විවට්ට කල්ප ගණන් මේ විශ්වය හටගෙන ආයෙමත් නැති වෙලා යන කාල සංවට්ට විවට්ට කල්ප ගණන් බැලුවා. බලන හැම තැනකම ඉපදීමක් තියෙනවා. සතර අපායවල වල වැටි නිරේවල් වල දුක් විඳ එන භයානක සංසාර ගමනක ආපු විඥානයක් තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. මේ සංසාරේ පටන් ගත්ත තැනක් කෙලවරක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මේ සංසාර ගමන අනවරාග්‍රයි කියන. කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝ සසර ගමනක ඉපදෙමින් මැරෙමින් අපායවල වල අනන්තවත් දුක් විඳිමින් තිරිසන් ලෝකවල නිරේවල් වල പ്രേත ලෝකවල දුක් විඳිමින් ආපු විඥානයක් තමයි ඔබට මේ යම් පෙර පිනක් නිසා හෝ මනුස්ස මව් කුසකට රිංගලා මේ මනුස්ස මව් කුසේ තියෙන ඒ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කලලයක් උපයෝගී කරගෙන නාම රූප හැටියට ආයතන හයක් හදාගෙන මේ බිහි වෙලා තියෙන්නේ. එතකොට අපිට පේනවා ඔබේ හිත මේ දීර්ඝ සංසාර ගමන තුල අකුසල මූලයන්ගෙන් කොයිතරම්නම් අපිරිසිදු වෙලා ඇද්ද. ඒ නිසා පිංගුතුනි විඥානය කියලා කියන්නේ විඥානේ ගමන් කරන්නේ නාම රූපයන්ගෙන් හටගත් විඥානය. ඒ තුල තියෙනවා වේදනා සංඥා සංඛාර. එතකොට පස්ස මනසිකාර නාම ධර්ම විස්තර කරනකොට සංස්කාර කියන්නේ කර්මය. සංසාරිකව රැස් කරගත්ත කර්ම ශක්තියකුත් අරගෙනයි විඥානේ ගමන් කරන්නේ. අන්නේ නිසා ඒ විඥානය තුළ සංසාර පුරුදු සංසාරික ලක්ෂණ සංසාරිකව රැස් කරගත්ත කර්ම ශක්තිය මේ සියල්ලත් එක්ක යන විඥානයක් තුළ කොයිතරම්නම් මේ සංසාරي රැස් වෙච්ච අකුසල කර්ම ආශ්‍රව අනුසය හැටියට මේ කෙලෙස් ඔබේ හිත අභ්‍යන්තරයේ රැඳිලා තියෙනවා. ඒ කෙලෙස් අවශ්‍ය වෙලාවට හරියට අලු යට තියෙන ගිනි පොපුරු මතු වෙලා එනවා වගේ ඔබට ප්‍රියමනාප රූපයක් අරමුණු වෙච්ච සැනින් ඔබේ හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසය මතුවලා එනවා. ඔබ අකමැති අමනාප රූපයක් හෝ ශබ්දයක් ගඳ සුවඳක් රසයක් පහසක් අරමුණක් හැටියට ඔබට යොමු වෙච්ච සැනින් ඔබේ හිත අභ්‍යන්තරයේ තියෙන පටිඝානුසය මතුවෙනවා. හැම වෙලාවෙම දුක් සැප රහිත විඳීම තුල තියෙන්නේ අවිජ්ජානුසයමයි. ඒ නිසා මේ අනුසය ධර්ම හැටියට කෙලෙස් ඔබේ හිත අභ්‍යන්තරේ හටගන්නවා හැම වෙලාවකම. මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා තියෙන මේ හිත පිරිසිදු කරගන්න සත්තානං විසුද්ධිය. මේ සත්‍යයන්ගේ හිත් පිරිසිදු කරගන්න සත්‍යයන්ගේ පිරිසිදු භාවයේ පිණිස උපකාර වෙන එකම මාර්ගය තමයි සතර සතිපට්ඨානයේ වැඩීම. මේ සතර සතිපට්ඨාන භාවනාව දියුණු කරනකොට බුදුරජාණන් වහන්සේ මූලික ක්‍රම 4ක් පෙන්වුවා. කායානුපස්සනාව. මේ කය ගැන, කය මුල් වෙලා හටගන්න කායික ඉරියව් ගැන, කයත් එක්ක බැඳී පවතින හුස්ම රැල්ල නම් වූ ආනාපාන සතිය, එක්ක ඉරියව් වෙනස් වීම, සම්පජඤ්ඤය, ඊළඟට මේ ශරීරය හටගෙන තියෙන සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය සිහි කරලා ධාතු මනසිකාරය හැටියට එහෙමත් නැත්නම් මේ ශරීරයේ තියෙන පඨවි ආපෝ කියන මේ කොටස් දෙක එකතු කරගෙන පඨවි කොටස් 20යි ආපෝ කොටස් 12යි. එතන තියෙනවා කොටස් 32ක්. මෙන්න මේ 32 කුණුප කොටස් හැටියට පිළිකුල් හැටියට අසුබ වශයෙන් බලමින් අසුබ භාවනාවක් වඩන ආකාරය එහෙමත් නැත්නම් තමන් හා සමාන ජීවිතයක් ලැබපු කෙනෙක්ගේ ශරීරයක් මැරුණට පස්සේ කුණු වෙලා යන ආකාරය අනුව විමසමින් මගේ ශරීරයටත් ඔය ඉරණම මත් වෙනව නේද කියලා විමසා බලමින් වඩන නවසීවතික භාවනා ආදී භාවනා ක්‍රම බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව තුළ පෙන්නනවා.
මේ හැම භාවනාවකින්ම කෙරෙන්නේ ඔබේ සිහිය නුවණ ධර්මාවබෝධයට අවශ්‍ය විදිහට දියුණු කරලා ඔබේ හිත පිරිසිදු කරනවා. ධර්මාවබෝධයට ඔබේ ප්‍රඥාවත් සිහියත් නුවණත් දියුණු කරලා දෙනවා. ඊළඟට වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හැටියට සතර සතිපට්ඨානයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. පින්වතුනි, සතර සතිපට්ඨානෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරා විතරක් නෙමෙයි. ඒ සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට අනුගමනය කරන කෙනෙකුට ලැබෙන ප්‍රතිඵල පවා දින නියම කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. සාමාන්‍යයෙන් බුද්ධ දේශනා අතර ප්‍රතිඵල පෙන්වලා දින නියම කරලා දේශනා කරපු දේශනාව තමයි සතර සතිපට්ඨානෙ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම යම් කිසි කෙනෙක් ආතාපි කෙලෙස් තවන වීරියකින් යුක්තව, සම්පජානෝ මනා නුවණකින් යුක්තව, සතිමා හොඳ සිහියක් පවත්වමින් මේ සතර සතිපට්ඨානය ඒ ආකාරයටම වැඩුවොත්, සතිපට්ඨාන භාවනාවන් දියුණු කරගත්තොත් උපරිම අවුරුදු 7ක් යයි කිව ප්‍රතිඵල ලබා ගන්න. වීරියවන්ත නුවණ දියුණු කරගත්ත හොඳ සිහියක් තියෙන කෙනෙකුට සතිපට්ඨානයේ වැඩුවොත් දවස් 7කුත් ඇති කිව. එතකොට දින 7කුත් අවුරුදු 7කුත් අතරතුර යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානයේ හොඳ වීරියක් නුවණක් සිහියක් යොමු කරලා දියුණු කරොත් ඒ කෙනාට ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්වතුනි, අපට මේ ජීවිතේම ප්‍රතිඵල ලබන්න පුළුවන් සන්දිට්ඨික ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ අපිට වෙලාවක් නෑ, අපිට වැඩ කටයුතු වැඩි, අපිට දරුවන්ගේ වැඩ තියෙනවා, අපිට රස්සාවේ වැඩ තියෙනවා. අපි කොහොමද භාවනා කරන්නේ? එහෙමනම් අනිත් ඔක්කොම පැත්තක දාන්න වෙනව නේද? ඔය වගේ නොයෙක් තර්ක විතර්ක ඉදිරිපත් කරන්නේ මේ භාවනා කරලා හිත දියුණු කරගන්න කැමති කෙනෙක් නෙමෙයි. එවැනි නිදහසට කරුණු ඉදිරිපත් කරන්නෙම අර සංසාරේ අපායේ වැටි වැටි දුක් විඳ විඳ යන්න කැමති කෙනෙක්මයි. ඒ නිසා ධර්මාවබෝධය කරා යන්න කැමති කෙනා තමන් කරන හැම වැඩ කටයුත්තක් තුලදීම තමන්ට ධර්මයේ දියුණු කරන්න අවකාශයක් වෙලාවක් සකස් කරගන්නවා. දැන් බලන්න, අපි සම්පජඤ්ඤ භාවනාව ගැන ඉගෙන ගන්න ඔබ. අද අපි කතා කරන්නේ සම්පජාන භාවනාව. කොහොමද අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකව අපි එදිනෙදා ජීවත් වෙන වෙලාවට, අපි වැඩ කටයුතු කරන වෙලාවට, අපි ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, කන බොනකොට, වැසිකිලි කැසිකිලි කරනකොට පවා අපට ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ සම්පජාන භාවනාවෙන් උගන්වනවා. මෙන්න මේ භාවනාවන් ගැන අපි ඉගෙන ගත්තොත්, අපි සතිපට්ඨානය කියන්නේ මොකක්ද? සිහිය පිහිටවන්නේ කොහොමද? මේ භාවනාව දියුණු කරගන්නේ කොයි ආකාරයෙන්ද කියලා ඔබ හරියට භාවනාව ගැන දන්නවනම් ඔබට භාවනා කරන්න ඕනේ තරම් වෙලාව තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ සම්පජාන භාවනාව දේශනා කරන ආකාරය. උන්වහන්සේ වදාළ යම් කිසි කෙනෙක් මෙන්න මේ ආකාරයට තමන්ගේ ශරීරයේ ඉරියව් තුල සිහිය පිහිටවන අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝත්. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන අභික්ඛන්තේ කියන්නේ ඉදිරියට ගමන් කරගෙන යනකොට, පටික්ඛන්තේ ආපහු හැරිලා එනකොට මොකද්ද ඇති කරගන්න ඕනේදී? සම්පජානකාරී හෝති. දැන් ඔබේ ජීවිතේ ඔබ කොච්චරනම් ඉදිරියට ගමන් කරනවද? හිටි ගමන් ආපහු හැරිලා කොච්චරනම් ඇවිල්ලා දවසට කී වතාවක් නම් එහාට මෙහාට ගමන් කරනවද? හැබැයි ඔබට නැති වුණේ මොකද්ද? සම්පජානකාරී හෝති. මනස් සිහිනුවණක් ඔබ ඒ ඇවිදින වෙලාවේ ඔබේ ඉරියව් තුලවත්, ඔබ කරන ක්‍රියාව තුලවත් ඔබ පැවැත්වුවේ නැහැ. ඒ නිසා ඔබ ඉදිරියට ඇවිදගෙන යනකොට කොයිතරම්නම් කෙලෙස් සහිත අරමුණු ඔබේ ශරීරයට, මේ ඇහැ ඔස්සේ, කන ඔස්සේ, නාසය, දිව, ශරීරය ඔස්සේ කෙලෙස් සහිත අරමුණු නම් කොච්චර ඔබේ හිතට ඇතුළු වුණාද? ඔබ ආපහු හැරිලා එනකොට ඔබට ඇහැට පේන, ඇහෙන, දැනෙන දේවල් ඔස්සේ කොච්චරනම් කෙලෙස් සහිත දේවල් ඔබේ හිතට රිංගනවද? ඒ නිසා මේ අකුසල නිමිති හිතට ඇතුල් නොවෙන්න නම් සම්පජාන්‍ය භාවනාවක් දියුණු කරගත්ත කෙනෙකුට ඔබ ඉදිරියට ගමන් කරත්, ආපහු හැරිලා ආවත් ඔබට භාවනාවක් හැටියට
ඔබට කෙලෙස් වර්ධනය නොවෙන්න නම් ඔබ තුළ තියෙන්න ඕනේ සම්පජාන මනා නුවණක් තියෙන්න ඕනේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ දැඩි නුවණක් පවත්වනවා. මගේ හිතට මම ඉදිරියට ගමන් කරන මොහොතේ හෝ ආපසු හැරිලා එන මොහොතේ හෝ ඇහෙන, පේන, දැනෙන, විඳින කිසිම අරමුණක් තුල මගේ හිතට කෙලෙස් ඇති වෙන්න මම ඉඩ තියන්නේ නැහැ කියන දැඩි වීරියකින් මනා සම්පජන්‍යකින් ඔබේ ඉරියව්ව පවත්වනවා. ඔබට පුළුවන් නම් මම අද වැඩට යනවා. මම ගෙදරින් පිටත් වෙච්ච වෙලේ ඉඳන් මම බස් එකේ ගිහිල්ලා බැහැලා යනවා, ඇවිදගෙන යනවා, රස්සාව කරන තැනට යනවා. මේ යන ගමන තුල මගේ හිතට මම ලාමක අකුසල ධර්මයකට නම් ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ගෙදරින් පිටතට තමන්ගේ අඩිය තිබ්බ වෙලාවේ ඉඳන් තමන් රස්සාව කරන ආයතනයට ගිහින් වාඩි වෙන තෙක්ම ඔබට පුළුවන් හොඳ සම්පජන්‍යකින් හොඳ නුවණකින් තමන්ගේ ඉරියව් තුල සිහිය පිහිටවාගෙන ඇහැට පේන අරමුණක් තියෙනවා නම් ඒක අනිත්‍යයි කියලා ඒ මොහොතේ මේක විදර්ශනා කරමින් කනට ඇහෙන ශබ්ද ඔස්සේ හිත නොමග යන්න දෙන්නේ නැතුව නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ හිත නොමග යන්න දෙන්නේ නැතුව දැනෙන පහස ඊළඟට මේ එකකින්වත් හිත නොමග යන්න දෙන්නේ නැතුව හොඳ සිහිනුවණින් ඔබට යන්න පුළුවන් නම් ඒ තුල ඔබේ හිතත් වැඩෙනවා ධර්මයක් දියුණු වෙනවා ඔබට ඇති වෙන්න තියෙන ප්‍රශ්න වලිනුත් ඔබ වළකිනවා බලන්න බස් එකක යන්න ගිහිල්ලා ඇඟේ වැදුනා කකුල පෑගුණා කොච්චරනම් මිනිස්සු බස් වල ගහ ගන්නවද රණ්ඩු වෙනවද එතකොට ඔබ හොඳ සිහිනුවණකින් යනවනම් ඔබට මොන විදිහේ යම් කිසි අත්වැරැද්දකින් හෝ කෙනෙකුගෙන් කකුලක් පෑගෙන්න පුළුවන් එක්කෝ මොකක් හෝ යම් කිසි අනතුරක් වෙන්න පුළුවන් කෙනෙක් ඇඟේ හැප්පුණත් ගහ ගන්න එනවා එතකොට ඔබට හොඳ සිහිනුවණින් ඉන්න පුළුවන් නම් මගේ හිතට මම අද දවසේ මේ යන ගමන තුල ද්වේෂයක් හෝ වෛරයක් හෝ රාගසිතක් හෝ කිසිම අකුසල නිමිත්තකට අකුසලයකට මම හිත යන්න ඉඩ දෙන්නේ මම හිත රැකගෙන මේ ගමන යනවා කියලා දැඩි අදිෂ්ඨානයකින් ඔබට ගමන් කරන්න පුළුවන් නම් ඒ තුල ඔබ දැඩි වීරියක් හැම මොහොතකම පවත්වනවා නම් ඔබේ හිත ගැන ඔබ හොඳ සිහියෙන් ඉන්නවා නම් අකුසලයකට හිතට රිංගන්න දෙන්නේ නැතුව බලන්න ඔබට ඒ යන ගමන තුල භාවනාවක් දියුණු කරගන්න පුළුවන් ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්පජාන භාවනාවේදී පෙන්නනවා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ආලෝකිතේ කියන්නේ ඉදිරිපස බලනකොට විලෝකිතේ කියන්නේ වටපිට බලනකොට සම්පජානකාරී හෝති අන්න භාවනාවක් වෙන්න අවශ්‍ය වෙන දේ ඔබ ඉදිරිපස බලනවා ඕනේ තරම් හැම වෙලාවෙම එක්ක වටපිට බලනවා ඉදිරිපස බලනවා ඔබ නැකිටලා අවදියෙන් ඉන්න හැම වෙලාවකම ඔබ ඇවිදිනවා නම් වටපිට බල බල ඇවිදිනවා එක්ක ඉදිරිපස බලාගෙන ඇවිදිනවා ඉඳගෙන හිටියත් ඉදිරිපස බලාගෙන ඉඳී එක්ක වටපිට බලයි ඔබ සිහියෙන් ඉන්න නිදාගෙන නැති හැම වෙලාවකම ඔබ ওই ක්‍රියාවේ යෙදෙනවා හැබැයි ඔබට නැති උනේ මොකක් සම්පජානකාරී හෝති මනා නුවණකින් ඔබ ඒ ක්‍රියාවේ යෙදුනේ නැහැ අන්න ඒ නිසා ඔබ ඉදිරිපස බලාගෙන ඉන්නේ නැද්දි කොයිතරම්නම් කෙලෙස් සහිත අරමුණු ඔබේ ඇහැ ඔස්සේ ඔබේ හිතට ගිහින් ඔබ නොමග යන්නේ නැද්ද ඔබට ඇහෙන ශබ්ද ඔස්සේ කොයිතරම්නම් ඔබ නොමග ගිහිල්ලා ඇද්ද ඔබ වටපිට බලනකොට ඔබට පෙනිච්ච දේවල් ඇහිච්ච දේවල් දැනිච්ච දේවල් ඔස්සේ කොච්චරනම් කෙලෙස් උපද්දවල ඇද්ද පින්වතුනි ධර්මයේ වඩන කෙනා සම්පජන්‍ය භාවනාව වඩන කෙනා ඉදිරිපස බැලුවත් වටපිට බැලුවත් වාඩි වෙලා ඉන්න වෙලාවේ හෝ ඇවිදගෙන යන වෙලාවේ හෝ ඉදිරියේ පස බලනකොට වටපිට බලනකොට ඒ කෙනා තුල තියෙනවා සම්පජානකාරී හෝති මේ ඉදිරිපස බැලීම මුල් කරගෙන මගේ හිතට මම ලාමක අකුසලයකට නම් ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන මනා නුවණ ඒ වගේම වටපිට බැලීම හේතු කොටගෙන කිසිම කෙලෙස් සහිත අරමුණකට නම් මගේ හිතට ඇතුල් වෙන්න මන් දෙන්නේ නැහැ කියන දැඩි නුවණ පවත්වනවා අන්න භාවනාව එතකොට හැම වෙලාවෙම ඉදිරිපස බැලුවත් හොඳ සිහිනුවණින් තමයි යමක් දිහා බලන්නේ වටපිට බැලුවත් හොඳ සිහිනුවණින් තමයි වටපිට බලන්නේ ඒ බලනකොට මොන විදිහේ රූප ශබ්ද ගඳ සුවඳ මේවා ඔබ දැක්කත් ඇහුවත් ඒ ඔස්සේ කෙලෙස් නම් ඇති වෙන්න දෙන්නේ නැහැ සම්පජන්‍ය නුවණකින් ඉන්න නිසා ඒ මොහොතේම ඒ අකුසල නිමිත්ත ඔබට ප්‍රහාණය කරගන්න පුළුවන් හොඳ වීරියක් පවත්වන කෙනෙකුට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
නන්ද හාමුදුරුවන් තුළ තිබ්බ සම්පජන්‍ය භාවනාවේ උන්වහන්සේ කොයි තරම් සම්පජන්යක් පැවැත්වුවද කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නන්ද භික්ෂුව උතුරු දිසාව බලන්නේ මම මේ උතුරු දිසාව බැලීම මුල් කරගෙන ලාමක අකුසලයකට නම් මගේ හිතට ඇතුල් වෙන්න මං ඉඩ දෙන්නේ නෑ කියන බලවත් වීරියකින් දැඩි වීරියක් සිහියක් නුවණකින් තමයි කියන උතුරු දිසාව දිහා බලන්නේ. ඒ වගේමයි කියනවා නන්ද භික්ෂුව උතුරු අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර අනු දිසාව, උඩ දිසාව, යට දිසාව කියන මේ දස දිසාවම දිහා බැලුවත් නන්ද භික්ෂුවගේ හිතේ ඒ හැම වෙලාවකම තියෙන්නේ ඒ බලන යම් යම් දිසාවක් තුලින් යම් අකුසලයක් හිතට ඇතුල් වෙන්න උත්සාහ ගන්නවා නම් ඒ අකුසල නිමිත්තට නම් මගේ හිතට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නෑ කියන මනා සම්පජන්යක් මනා නුවණක් නන්ද භික්ෂුව පවත්වනවා කියන. එතකොට අපිට පේනවා අපේ ජීවිතේ අපි හැම වෙලාවෙම කෙලෙස් උපද්දවලා තියෙන්නේ සිහි නුවණකින් තොරව ඉඳීම නිසායි. ඔබ ඇවිදගෙන ගියත් ආපහු හැරිලාවත් වාඩි වෙලා හිටියත් වටපිට බැලුවත් ඉදිරිපස බැලුවත් හැම වෙලාවෙම ඇහැට පේන දේවල් ඔස්සේ කෙලෙස් සහිත අරමුණු හිතට ඇතුල් වෙනවා. ඒ අරමුණු ආපු සැනින් හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය මේ කෙලෙස් මතුවෙලා අර අකුසල සහගත නිමිති එක්ක එකතු වෙලා කෙලෙස් උපද්දව ගන්නවා. එතකොට ඔබ ඇවිදගෙන ගියත් වටපිට බැලුවත් හැම වෙලාවෙම ඇහෙන, පේන, දැනෙන දේවල් ඔස්සේ ඔබ මෙච්චර කාලයක් කරේ කෙලෙස් උපද්දවමින් ජීවත් වෙච්ච එකයි. අන්න සතිපට්ඨානෙ වඩන කෙනා ඒ කරන හැම කටයුත්තක්ම කරනවා. හැබැයි සම්පජන්ණයෙන් මනා නුවණින් තමයි ඉදිරියට ගමන් කරත් ආපසු හැරිලාවත් සම්පජන්ණයෙන් මනා නුවණකින් මගේ හිතට අකුසලයකට නම් ඇතුල් වෙන්න මං ඉඩ තියන්නේ නෑ කියන දැඩි වීරියක් නුවණක් පවත්වනවා. ඉදිරිපස බැලුවත් වටපිට බැලුවත් ඒ බැලීම මුල් කරගෙන මගේ හිතට අකුසලයකට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නෑ කියන දැඩි වීරියක් නුවණක් පවත්වනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ අතපය හකුලනකොට අතපය දිග හරිනකොට සම්පජානකාරී හෝති. මගේ හිතට ලාමක අකුසලයකට නම් ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා මනා සිහිනුවණක් සම්පජන්යක් පවත්වනවා කියනවා. බලන්න කොයි තරම්නම් අතපය දිග හරිනවද හකුලනවද ඔබ? ඔබ දවසකට කී වතාවක් නම් ඔය වැඩ කටයුතු කරනකොට, ඇවිදිනකොට, ඉඳ ගන්නකොට, නිදා ගන්නකොට මේ කරන හැම ක්‍රියාවක් තුළම කුස්සියේ වැඩක් කෙරුවත්, අතුපතු ගාන වැඩක් කෙරුවත්, වාහනයක් කෙලෙව්වත්, පාරේ ඇවිදගෙන ගියත්, රස්සාවක් කරත් ඒ හැම වෙලාවෙම මොනවද කරන්නේ? එක්ක අතපය දිග හරිනවා, හකුලවනවා. මේ තුලින් තමයි ඔබේ ඒ ක්‍රියාවන් සියල්ල සිද්ධ වෙන්නේ. එතකොට මෙච්චර කාලයක් ඔබ භාවනාවක් වැඩුවේ නැත්නම්, ඔබ සම්පජන්ණි ගැන දන්නේ නැත්නම් ඔබ අතපය හකුලවලා තියෙන්නේ, ඔබ අතපය දිග හැරිලා තියෙන්නේ යම් කෙලෙස් සහිත අරමුණු කොච්චර ඇතුල් වුණාද මේ අතපය දිග හැරීම හැකිලිම මුල් කරගෙන. අන්න මනා සිහිනුවණකින් ඉන්න කෙනා, සම්පජන්‍ය භාවනාවක් දියුණු කරගන්න කෙනා දැඩි වීරියක් හිතේ පවත්ව ගන්නවා. මගේ අතපය දිග හරිනකොටවත්, මගේ අතපය හකුලවනකොටවත් මම ලාමක අකුසලයකට නම් මගේ හිතට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නෑ කියන දැඩි සිහිනුවණෙන් තමයි අතපය දිග හරින්නෙත් හකුලන්නේ. අන්න සම්පජන්‍ය භාවනාව වඩන කෙනාගේ ලක්ෂණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂූන් වහන්සේ නමක් නම් දෙපට සිවුරු පරිහරණය කරනවා, පාත්තර පරිහරණය කරනවා, අඳනය, තනිපුට සිවුර මේ වගේ සිවුරු පාත්තර පරිහරණය කරනවා. එතකොට භික්ෂූන් වහන්සේ නමක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝාටි පත්ත චීවර ධාරණී සම්පජානකාරී හෝති. දෙපට සිවුර දිගහරිනකොට, නමනකොට, අඳිනකොට, පොරෝනකොට, ඊළඟට පාත්තරේ ගන්නකොට, දානේ වළඳනකොට, පාත්තරේ අරගෙන ඇවිදිනකොට, පාත්තරේ තියනකොට, ඊළඟට අඳනයක් හරි තනිපට සිවුරක් හරි අඳිනකොට, ගලවනකොට, නමනකොට, හෝදනකොට ඒ හැම වෙලාවෙම මොකක්ද කරන්න ඕනේ? සම්පජානකාරී හොත්. හොඳ සිහිනුවණින් කරන්න කියනවා.
මේ සිවුරක් ඇන්දත් ගැලෙව්වත් හේදුවත් පාත්‍රයක් දරාගෙන හිටියත් පාත්‍රයේ තිබ්බත් අතට ගත්තත් ඒ හැම වෙලාවකම ඒ කරන ක්‍රියාව මුල් වෙලා අකුසල නිමිත්තකට නම් හිතට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නෑ කියන දැඩි වීරියක් සිහිනුවණක් සම්පජන්ණයක් පවත්වන්න කියනවා. අන්න භාවනාව. දැන් බලන්න ගිහි කෙනෙක් හැටියට ඔබ මේක ඔබේ ජීවිතයට ගල්පලා බලන්න. ඔබ ඇඳුම් අඳිනවා. ඇඳගෙන ඉන්න ඇඳුම් ගලවලා වෙන ඇඳුම් අඳිනවා. ඊළඟට නිදාගන්න ගියත් සමහරලාට ඇඳුම් මාරු කරනවා. රස්සාවකට යන්න ගියත් හොඳ ඇඳුමක් ඇඳ ගන්නවා. ඇඳුම් හොදනවා, මදිනවා. එතකොට තමන්ගේ මේ ඇඳගෙන ඉන්න වස්ත්‍ර ඇඳුම් අඳිනකොට ගලවනකොට කොච්චරනම් ඔබට අසිහියෙන් හිටියොත් අයෝනිසෝ මනසිකාරයේ යෙදුනොත් මේ ඇඳුම් අඳින ගලවන වෙලාවට ඔබටම ඔබ තුලින් ඔබ නොමග ගිහිල්ලා කොයිතරම්නම් කෙලෙස් උපදින්න පුළුවන්ද? අන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඒ හැම වෙලාවකම ඔබ ඇඳුම් ඇන්දත් ගැලෙව්වත් ඒවා නමලා තිබ්බත් හේදුවත් රෙදි වැනුවත් ඒ හැම ක්‍රියාවක් තුළම සම්පජන්‍ය භාවනාවක් පවත්වන්න කියනවා. මේ කරන ක්‍රියාව මුල් වෙලා මගේ හිතට ලාමක අකුසලයකට නම් මං ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නෑ කියන සම්පජන්යෙන් මනා සිහිනුවණකින් දැඩි වීරියකින් ඒ ක්‍රියාව යෙදෙන්න කියනවා. අකුසල නිමිත්තකට හිතට රිංගන්න ඉඩ නොදී බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව දිහා ඔබ හොඳට විමසගෙන යනකොට අපිට පේනවා පින්වතුනි අපේ ජීවිතේ අපි මේ සතර සතිපට්ඨාන ඉගෙන ගත්තොත් මේ සම්පජාන භාවනාව ගැන හොඳ දැනුමක් ඇති කරගත්තොත් අපේ ජීවිතේ අපිට හැම වෙලාවකම භාවනාවක් දියුණු කරගෙන හොඳ සිහිනුවණින් තමන්ගේ හිත නොමග යන්නේ නැතුව රැක ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආහාර අනුභව කරනකොට අසිතේ පීතේ කියන්නේ යම් තේ කෝපි හරි මොනවා හරි බීමක් පානයක් බොන වෙලාවට කායිතේ රස කැවිලි වගේ දේවල් හපලා කනවා. අන්න ඒ වගේ වෙලාවට සායිතේ කියන්නේ කුමක් හෝ රස විඳිනකොට ඒ හැම වෙලාවෙම අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොත් හොඳ සිහිනුවණකින් ගන්න ආහාර ගන්න කියනවා. කෙලෙස් වලට හිතට ඇතුල් වෙන්න ඉඩ නොදී බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සිහිනුවණක් පැවැත්වුවේ නැත්නම් කන බොන ආහාරයේ මුල් වෙලා කොයිතරම්නම් නොමග යනවද? මේ ආහාර ගැන තෘෂ්ණාව ඇති වෙනවා. ආහාරය නිසා මිනිස්සු මොන තරම් දේවල් කරනවද? පින්වතුනි කෙනෙකුට කන්න බොන්න නැති වුණොත් හරි හමං ආහාරයක් නැති වුණොත් කෙනෙක් දරුණු වෙලා මිනිස්සුන්ට කන්න නැති වෙනකොට මිනිමස් කන තරම් මිනිස්සු දරුණු වෙලා යනවා. ඒ නිසා කන බොන ආහාරවලට ගිජු වීම තුල කොයිතරම් සත්තු මරාගෙන කනවද? සමහරුන්ට කන්න නැති වෙලා මිනිස්සු පවා මරාගෙන කනවා. එතකොට කන්න නැති වෙනකොට මිනිස්සු හොරකම් කරන්න පටන් ගන්නවා. මහ විශාල ව්‍යසන වලට මිනිස්සු පෙළඹෙනවා. පින්වතුනි යම් ආහාරයක් ගන්නකොට ඒ කන කෑම තුල පවා හොඳ සිහිනුවණක් ඇති කරගන්න කියනවා. මේ ආහාර ගැනීම මුල් කරගෙන මම හිත නොමග යන්න ඉඩ දෙන්නේ නැහැ. මගේ හිතට ලාමක අකුසලයක් මේ ආහාරය මුල් කරගෙන මං ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා හොඳ සිහිනුවණින් ආහාර ගන්න කියනවා. පීතේ කියන්නේ යම් කිසි බීමක් බොනවා. එක්ක තේ වෙන්න පුළුවන්, මොකක් හරි කෝපි වර්ගයක් වෙන්න පුළුවන්, මොනවා හෝ බීමක් බොනවා. ගිලම්පසක් වළඳනවා. අන්නේ හැම වෙලාවෙම හොඳ සිහිනුවණින් ඉන්න කියනවා. මේ බොන බීම මුල් කරගෙන මේ බොන පානය මුල් කරගෙන මගේ හිත මම නොමග යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා හොඳ සිහිනුවණින් ඉන්න කියනවා. ඊළඟට කායිතේ යම් කිසි රස කැවිලි ආස කරන දේවල් වෙන්න පුළුවන්. හැබැයි මේවා හපලා කනකොට ඒ රසවත් ආස කරන දේ තුල ඇති වෙනවා හිත අභ්‍යන්තරයෙන් මතුවෙනවා. රාගානුසය මතුවෙලා තමන් ප්‍රිය කරන රසයත් එක්ක එකතු වෙලා නොමග යන්න පුළුවන් හිත. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පෙන්වුවේ මහණෙනි තමන්ට ලැබිච්ච පිණ්ඩපාතයක් පිරිසිදුව වළඳන්න නම් බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ පිණ්ඩපාත පාරිශුද්ධි කියන සූත්‍ර දේශනාව තුළ දේශනා කරනවා. මහණෙනි පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතේ රැස් කරගෙන ආපු භික්ෂුව ඒ පිණ්ඩපාත දාණය වළඳන්න කලින් වාඩි වෙලා හොඳට විමර්ශනය කරලා බලන්න කියනවා. මේ පාත්‍රය අරගෙන පිටත් වෙච්ච වෙලාවේ ඉඳන්
මේ දානෙ ටික එකතු කරගෙන ආපු වෙලාවත් එක් මේ ගිය ගමන තුල මගේ ඇස මුල් වෙලා කොයිතරම් අකුසල සහගත නිමිති මං ගත්තද? මගේ කනට කෙලෙස් සහිත අරමුණු ඇතුල් වුණාද? යම් කිසි කෙලෙස් සහිත දේවල් මං අහලා ඒවැ නිමිති මතක තියාගත්තද? මගේ නාසයට දිවට ශරීරයට යම් කිසි කෙලෙස් ඇතිවන නිමිති සටහන් මම අරගෙනද මේ ඇවිල්ලා දානි වළඳන්න පටන් ගන්න හදන්නේ. අන්නේ විදිහට පිරිසිදුව ආහාරයක් වළඳන්න නම් ඊට පෙර ප්‍රතිවේක්ෂා කරලා හොඳට නුවණින් විමසලා අර පිණ්ඩපාත ගමන තුල හිතට ඇතුල් වෙච්ච අකුසලයක් තියෙනවා නම් ඒක හොඳට නුවණින් සලකලා වීරියෙන් ප්‍රහාණය කරලා අවසන් වෙලා පිණ්ඩපාතේ වළඳන්න කියනවා. අන්න එතකොටයි කියනවා මේ ලැබිච්ච පිණ්ඩපාතේ පිරිසිදු පිණ්ඩපාතයක් බවට පත් වෙන්නේ. අන්න ඒ නිසා පින්වතුනි බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඝන ආහාරය ගැන පවා ඇලීමක් ඇති කරගන්න එපා කියනවා. ඒක භාවනාවක් හැටියට වෙනම විස්තර කරනවා. ආහාරයේ පටික්කුල සංඥාව හැටියට කන බොන ආහාරයේ පිළිකුල් බව හොඳට නුවණින් හිතන්න කියනවා. අන්න ඒ විදිහට සිහි කරනකොට ඒ කන බොන වෙලාවෙවත් යම් ආහාරයක් බීමක් තමන්ගේ ශරීරයට ඇතුල් කරගන්නකොට ඒ වෙලාවෙවත් ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය ඔස්සේ අකුසල සහගත තමන් නොමග යන නිමිත්තක් හිතට ඇතුල් වෙන්නේ නැහැ කියන. එහෙමනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ බලන්න අපිට හැම වෙලාවකම හැම ඉරියව්වකම සිහිනුවණක් පවත්වන ආකාරය දේශනා කරන. කොයිතරම් බුදුරජාණන් වහන්සේ අපේ සිහිනුවණ ගැන දේශනා කරාද කියන්නේ ඊළඟට උන්වහන්සේ වදාලා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැසිකිළියකට ගියහම මල මුත්‍රා පහ කරන වෙලාවටත් සම්පජන්‍ය භාවනාවෙන් හොඳ සිහිනුවණින් ඉන්න කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ වැසිකිලි කැසිකිලි කරන්න ගියාම මල මුත්‍රා කරන්න ගියාමත් සම්පජන්‍ය භාවනාවෙන් හොඳ සිහිනුවණින් ඉන්න කියලා දේශනා කරනවා. පින්වතුනි කෙනෙක් අයෝනිසෝ මනසිකාරයෙන් නම් හැම වෙලාවෙම ඇහැට පේන අරමුණු ඔස්සේ කෙලෙස් ඇති වෙන විදිහට නම් හිතන්නේ. කනට ඇහෙන අරමුණක් ඔස්සේ කෙලෙස් වැඩෙන විදිහට හිත පවත්වනවා නම් අයෝනිසෝ මනසිකාරය දෙනවා නම් සමහර වෙලාවට තමන් වැසිකිළියකට ගියත් මල මුත්‍ර පහ කරන්න ගියත් තමන්ටම තමන්ගේ මේ ශරීරයේ අවයව වලින් තමන්ම නොමග යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බලන්න අයෝනිසෝ මනසිකාරයේ ස්වභාවය වැසිකිලි කැසිකිලි කරන්න ගියත් ඒ තුලින් පවා කෙනෙක් නොමග ගිහින් අකුසල සහගත නිමිති හිතට ඇතුල් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වැසිකිලි කැසිකිලි කරන වෙලාවටත් උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ඒ වෙලාවට හොඳ සිහිනුවණක් සම්පජන්ණයක් ඇති කරගන්න කියනවා මම මේ මල මුත්‍ර පහ කරන වෙලාවෙවත් මගේ හිතට ලාමක අකුසලයක් නම් ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා දැඩි සම්පජන්ණයකින් ඒ කාර්ය කරන්න කියන. එතකොට බලන්න වැසිකිලි කැසිකිලි කරන වෙලාවෙත් හොඳ සිහිනුවණින් සම්ප්‍රජාන භාවනාවෙන් ඉන්න පුළුවන් නම් අපිට ආයි භාවනා කරන්න අමුතුවෙන් වෙලාවල් හොයාගන්න ඕනේද? අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ භාවනාව කියන්නේ මොකක්ද? මේ භාවනාව වැඩෙන්නේ කොයි ආකාරයකටද? භාවනාව කියන්නේ මොකක්ද කියලා හරි අවබෝධයක් දැනීමක් ඇති කර ගැනීම විතරයි. බුදුරජාණන් වහන්සේ මේ සම්පජාන භාවනාවේදී විස්තර කරනවා ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති කියලා. ගතේ කියන්නේ යම් කිසි කෙනෙක් ගමන් කරනවා. ඒ ගමන් කරන වෙලාවටත් මගේ හිතට ලාමක අකුසලයක් මං ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා හොඳ සිහිනුවණින් ගමන් කරන්න කියනවා. තිතේ කියන්නේ නැවතී සිටිනකොට ඔබ යම් තැනක නතර වෙලා ඉන්නවා නම් ඒ වෙලාවේ හොඳ සිහිනුවණින් සම්පජන්ණයෙන් ඉන්න කියනවා මම මේ නැවතී සිටින වෙලාවේ මගේ ඇස කන නාසය දිව ශරීරේ මුල් වෙලා ඇති වෙන අරමුණකින් මම නොමග යන්න නම් හිතට ඉඩ තියන්නේ නැහැ කියලා දැඩි සම්පජන්ණයක් පවත්වන්න කියනවා. නිසින්නේ යම් තැනක ඔබ වාඩි වෙලා ඉන්නවා නම් ඒ වෙලාවෙත් සම්පජන්ණයම පවත්වන්න කියනවා. සුත්තේ සැතපීලා ඉන්නවා. ජාගරිතේ යම් වෙලාවක අවදි වෙලා ඉන්නවා. භාසිතේ යම් වෙලාවක ඔබ කතා බහ කරනවා. තුන්හි භාවේ යම් වෙලාවක ඔබ නිහඬව ඉන්නවා. ඒ හැම වෙලාවකම නිහඬව හිටියත් කතා කරත් අවදියෙන් හිටියත් සැතපීලා හිටියත්
වාඩි වෙලා හිටියත් නතර වෙලා හිටියත් ගමන් කරත් බලන්න අපිට මෙතනින් එහා වෙන කරන්න දෙයක් තියෙනවද කියලා. ඒ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ වදාලා සම්පජානකාරී හෝති. අවශ්‍ය වෙන්නේ එකම එක දෙයයි මනා සිහිනුවණක් පවත්ව ගන්න එක විතරයි. මේ වෙලාවේ මගේ හිත මම නොමග යන්න නම් ඉඩ තියන්නේ නෑ කියන සම්පජන්ණයක් තියෙන්නට ඕන. අන්නේ සිහිනුවණ ඇති කර ගැනීමමයි භාවනාවක දියුණුවට හේතුව. එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය තුල සම්පජාන භාවනාව හැටියට පෙන්නුවේ අපි මේ කරන කියන එදිනෙදා ජීවිතයේ උදේ ඉඳන් රෑ වෙනකන් කෙනෙක් කරන කියන කටයුතු ටිකම තමයි මේ තුල තියෙන්නේ. හැබැයි වෙනසක් තියෙනවා. අපි මෙච්චර කල් ඉදිරියට ඇවිදගෙන ගියේ ආපහු හැරිලා ආවේ වටපිට බැලුවේ ඉදිරිපස බැලුවේ අතපය දිගහැරි අතපය හැකිලුවේ එක්ක ඇඳුම් පැළඳුම් පරිහරණය කරේ පිඟන් කෝප පරිහරණය කරේ ආහාර ගත්තේ බීම වර්ග ගත්තේ ඊළඟට රස කැවිලි වගේ දේවල් හපලක් කෑවේ වැසිකිලි කැසිකිලි ගියේ පවා එක්ක ගමන් කරේ නතර වෙලා හිටියේ වාඩි වෙලා හිටියේ මේ හැම දෙයක්ම කරේ මෙච්චර කාලයක් අයෝනිසෝ මනසිකාරයකින් සිහිනුවණක් පවත්වමින් නෙමෙයි. මෙච්චර කාලයක් ජීවත් වෙන මේ හැම දවසකම වටපිට බලන වෙලාවට ඇහැට පෙනිච්ච දේවල් වල නිමිති සටහන් අපි ගත්තා. කනට ඇහෙන අරමුණු වල ඒ ශබ්දවල නිමිති සටහන් අපි ගත්තා හිතට. අපි කාපු බීපු දේවල් වල කෙලෙස් සහිත නිමිති සටහන් කොච්චරනම් හිතේ මතක තියාගත්තද? නාසයට දැනෙන ගඳ සුවඳේ කෙලෙස් සහිත නිමිති සටහන් කොච්චරනම් ඔබ මතක තියාගත්තද? කයට දැනෙච්ච පහස ගැන කොයිතරම් නිමිති සටහන් හිතට ගත්තද? ඔබ උදේ හවා කරේ මේ කෙලෙස් සහිත අරමුණු ඔබේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරගෙන මේවා ඔක්කොම මනසේ තියාගෙන ඒවම හිත කෙලෙස් වර්ධනය කර කර ජීවත් වීම පමණයි. පින්වතුනි මේක තමයි සාමාන්‍ය කෙනාගේ ස්වභාවය. බස් එකක යන්න ගිහින් පුටුවක වාඩි වෙලා හිටියත්, බස් එකේ සීට් එකේ වාඩි වෙලා ගියත්, රස්සාවට ගිහිල්ලා මේසෙ ළඟ පුටුවේ වාඩි වෙලා හිටියත්, ගෙදර ඇවිල්ලා ඇඳක නිදාගෙන හිටියත්, කොහේ වාඩි වුණත් ඇවිදගෙන ගියත් ඔබ මෙච්චර කාලයක් කරේ මොකද්ද? කෙලෙස් සහිත අරමුණු හිතා තනියෙන් සතුටු වුණා, තනියෙන් hina වුණා. තරහ වෛරය ගැන හිතා තනියෙන් හිතෙන් පුපුර මේ ද්වේෂයේ වෛරයේ හිත තුල වර්ධනය කරගත්තා. ඇහැට පෙනිච්ච දේවල් ඔස්සේ ඔබ කෙලෙස් ඉපැද්දෙව්වා. කනට ඇහිච්ච දේවල් ගැන හිත කෙලෙස් වර්ධනය කරගත්තා. නාසයට දැනිච්ච දේවල්, දිවට දැනිච්ච දේවල්, කයට විඳපු දේවල් ගැන හිතා කෙලෙස් වැඩුවා. එතකොට අයෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වෙනකොට හැම වෙලාවෙම කෙලෙස් සහිතව ඉන්න කෙනාගේ කෙලෙස් වර්ධනය වෙනවා හැම මොහොතකම. නමුත් සම්පජාන භාවනාව තුළ බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට ගමන් කරත් ආපසු හැරිලා ආවත් මගේ හිතට කෙලෙස් නම් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා මනස සිහිනුවණින් ඒ කරන ක්‍රියාවේ දෙන්න කියනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරිපස බැලුවත් වටපිට බැලුවත් මගේ හිතට ලාමක අකුසලයකට නම් රිංගන්න ඉඩ තියන්නේ නැහැ. ලාමක අකුසලයකට නම් ඇතුල් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ කියලා මනස සිහිනුවණකින් සම්පජාන්ණයෙන් වාසය කරන්න කියනවා. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය දිගහැරියත් හැකිලුවත් මගේ හිතට ලාමක අකුසලයකට නම් ඇතුල් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා හොඳ සම්පජාන්නේ නුවණකින් වාසය කරන්න කියනවා. සංඝාටිපත්ත චීවර ධාරණී සම්පජානකාරී හෝති. භික්ෂුන් වහන්සේ නමක් නම් දෙපට සිවුරු පාත්තර තනිපොට සිවුරු අඳන මේවා දරාගෙන ඉන්නකොට පොරෝනකොට ඒ සිවුරු පාත්තර පරිහරණය කරනකොට කෙලෙස් සහිත අරමුණක් ඒ මුල් වෙලා මගේ හිතට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මනස සම්පජාන්නයකින් වාසය කරන්න කියනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. යම් ආහාරයක් ගන්නකොට යම් බීම වර්ගයක් පානය කරනකොට රස කැවිලි වගේ දෙයක් හපලා කනකොට කුමක් හෝ දෙයක් රස විඳිනකොට ඒ තුලින් හිත නම් නොමග යන්න ඉඩ දෙන්නේ මම මේ කන බොන දේවල් මුල් කරගෙන මගේ හිතට ලාමක අකුසලයකට නම් ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මනස සම්පජාන්ණයෙන් වාසය කරන්න කියනවා. ඒ විතරක් නෙමේ උච්චාර පස්සාව කම්මී වැසිකිලි කැසිකිලි කරන්න ගියත්
හොඳ සම්පජාන්නේ භාවනාවකින් හිතනන් නොමග යන්න ඉඩ දෙන්න එපා කියනවා. ඊළඟට ගමන් කරනකොට, නැවතිලා ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, සැතපීලා ඉන්නකොට, අවදි වෙලා ඉන්නකොට, කතාබස් කරනකොට, නිහඬව ඉන්නකොට මේ හැම වෙලාවකම සම්පජානකාරී හෝති. තමන්ගේ හිතට ලාමක අකුසලයකට නම් ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මනා සම්පජාන්නේ නුවණකින් වාසය කරන්න කියනවා. බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා බාහිය දාරුචීරිය කියලා දරපතුරු ඇඳගත්ත කෙනෙක්. සවැත් නුවර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා කියලා තමන්ගේ සංසාරික මිත්‍රයෙක්, සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා හිටපු කල්යාණ මිත්‍ර දේවතාවෙක් පෙනී ඉඳලා දරපතුරු ටිකක් ඇඳගෙන මිත්‍යා දෘෂ්ටියක් හිතට අරගෙන තමන් රහත් නොවේ රහත් වුණා කියලා වැරදි දෘෂ්ටියකින් හිටපු මේ බාහිය දාරුචීරියට සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ කරා යන්න මඟ පෙන්නවා. අර බ්‍රහ්ම දේවතාවාගෙන් බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියන කාරණේ ඇහුනට පස්සේ බාහිය දාරුචීරියට බුදුරජාණන් වහන්සේව දකින්නකන් ඉවසුමක් නැහැ. වනාන්තරයෙන් එළියට දුවගෙන ඇවිල්ලා සැවැත් නුවර තියෙන්නේ කොහෙද? සැවැත් නුවරට යන්නේ කොහොමද කියලා මගදිගට හම්බෙන අයගෙන් අහගෙන දුවන්න පටන් ගත්තා. දවසකට සැතපුම් 16ක් දුවනවා. මේ විදියට දුවගෙන ගිහිල්ලා ඔන්න එක දවසක් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කරපු වෙලාවේ හිමිදිරි උදෑසන මේ දරපතුරු ඇඳගත් දාරුචීරිය දුවගෙන ආව ජේතවනාරාමයට. ඇවිදින් භික්ෂූන් වහන්සේලා දැකලා ඉක්මනට ඇවිත් වැඳලා කියනවා, අනේ ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? මට ඉක්මනට බුදුරජාණන් වහන්සේව පෙන්වන්න කියලා. භික්ෂූන් වහන්සේලා කියනවා, දාරුචීරිය ඔබ පොඩ්ඩක් කොහොම ඉන්න? බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා උන්වහන්සේ තව ටිකකින් වැඩම කරાવી. අනේ මට උන්වහන්සේ එනකන් නම් බලාගෙන ඉන්න බෑ කියලා දාරුචීරිය ආයෙමත් දුවගෙන නගරයට ගිහින් නගරයේ වීදියක් ගානේ දුවදුවා බුදුරජාණන් වහන්සේව හොයන්න පටන් ගත්තා. ඈත තියා බුදුරජාණන් වහන්සේව දැක්ක සැනින් අර සංසාරික පුණ්‍ය ශක්තිය නිසා අරනම් බුදුරජාණන් වහන්සේම විය යුතුයි කියලා හඳුනාගත්තා. දුවගෙන ගිහිල්ලා පාර අයිනෙම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දන ගහගෙන වැඳගෙන, අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට ඉක්මනට ධර්මයේ දේශනා කරන සේක්වා කියලා ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේගේ අතේ පාත්තරේ බුදුරජාණන් වහන්සේ වදාලා, බාහිය මේ බණ කියන වෙලාවක් නොවේ. මේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ යන වෙලාව. පොඩ්ඩක් ඉවසලා ඉන්න කිව්ව පිණ්ඩපාතේ අවසන් වෙනකන්. බාහියට ඒත් ඉවසුමක් නැහැ. අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ නම් කළ යුතු දේ කරගෙන අවසానයි. ඒ නිසා මගේ ජීවිතේට අනතුරක් වෙන්නත් පුළුවන්. ඔබ වහන්සේගේ ජීවිතේට අනතුරක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මට ඉක්මනටම ධර්මයේ දේශනා කරන සේක්වා කියලා දෙවනි වතාවෙත් ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ වදාළ, බාහිය තථාගතයන් වහන්සේ මේ පිණ්ඩපාතේ යන වෙලාව. ඒ නිසා පිණ්ඩපාතේ කරලා අවසන් වෙනකන් පොඩ්ඩක් ඉන්න කිව්ව. මේ බණ කියන වෙලාව නොවේ. බාහියට ඒත් ඉවසුමක් නැහැ. බුදුරජාණන් වහන්සේට ආයෙමත් සිහිපත් කරන්නේ, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මම කෙලෙස් සහිත කෙනෙක්. මගේ ජීවිතේට අනතුරක් වෙයිද කවුද දන්නේ? මට ඉක්මනටම කෙටියෙන් හරි ධර්මයේ දේශනා කරන සේක්වා කිව්වා. බුදුරජාණන් වහන්සේ බැලුවා කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න තරම් සංසාරික පුණ්‍ය ශක්තියක් තියෙන කෙනෙක්. හැබැයි පෙර කරපු අකුසලයකට සංසාරික අකුසලයකුත් පස්සෙන් එනවා. ජීවත් වෙන්න තියෙන ඊටාම සුළු වෙලාවයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතේ තියාගෙන අර මහා පාර අයිනේ දන ගහගෙන වැඳගෙන හිටපු බාහිය දාරුචීරියට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරා හකුලවලා. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. ඇහෙන් යමක් දැක්කොත් දැක්ක විතරයි කියලා සිහි කරන්න කිව්වා. එතනින් එහා දකින දේවල් වල නිමිති සටහන් හිතට ගන්න එපා කිව්වා. දැක්කොත් දැක්ක විතරයි. ඒක දැකීම මාත්‍රයකින් අවසන් කරන්න කිව්වා. සුතේ සුතමත්තම් භවිස්සති. යමක් කනට ඇහුනොත් ඒක ඇහුණා විතරයි. ඇසීම මාත්‍රයෙන්ම නවත්ත ගන්න කිව්වා. ඒ ඇහිච්ච දේ නිමිති සටහන් මතක තියාගෙන ඒක සිහි කර කර කෙලෙස් උපද්දවන්න එපා කිව්වා. ඒ ඇහිච්ච දේ එතනින්ම නවත්තන්න කිව්වා.
මුතේ මුතමත්තම් භවිස්සති යමක් දැනුනොත් නාසයට දැනෙනවා ගඳ සුවඳ. දිවට දැනෙනවා රස. කයට දැනෙනවා පහස. මේ දැනෙන දේවල් දැනීම මාත්‍රයෙන්ම නවත්ත ගන්න කිව්වා. එතනින් එහා ඒවැ නිමිති සටහන් අරගෙන ඒවා හිත හිතා කෙලෙස් නම් උපද්දවන්න එපා කියෝ. බුදුරජාණන් වහන්සේ වදාළ විඥානේ විඥාන මත්තම් භවිස්සති යමක් හිතුනොත් ඔබේ සිතට යම් සිතුවිල්ලක් ආවොත් ඒක දැනීම මාත්‍රයකින් අවසන් කරනවා මිසක් ඒ ඔස්සේ කෙලෙස් ඇතිවන විදිහට තවදුරටත් හිත හිතා නිමිති සටහන් ගන්න ගිහින් කෙලෙස් උපද්දවන්න එපා කියෝ. බුදුරජාණන් වහන්සේ වදාළ බාහිය ඔබ දැක්කොත් දැක්කා විතරයි, ඇහුනොත් ඇහුණා විතරයි, දැනුනොත් දැනුණා විතරයි, සිතුනොත් සිතුණා විතරයි කියලා මේ ඇස කන නාසය දිවකය මනස ඔස්සේ ඇතුල් වෙන අරමුණු එතනම නවත්ත ගත්තොත් බාහිය ඔබ එතන නෑ කීවා. ඔබ වෙන තැනකත් නෑ, ඒ අතරත් නෑ. ඔබේ සිත කොහෙවත් පිහිටන්නේ නෑ. ඔබ පිරිනිවන් පානවා කීවා. අන්න ධර්මය. බුදුරජාණන් වහන්සේ මේ නිවන් මඟ කැටි කරලා බාහ්‍ය දාරුචීරියට ඔන්න ඔය ධර්මාවවාදයේ දේශනා කරා. බුදුරජාණන් වහන්සේ පාත්තරය අරගෙන එහෙම මේ පාර දිගේ ඉදිරියට වැඩම කරා. මේ බණ පදය ඇහුණට පස්සේ බාහ්‍ය දාරුචීරිය එතනම වාඩි වෙලා මේ ධර්මයේ හොඳට විමසන්න ගත්තා. කොහොමද දැක්කොත් දැක්ක විතරයි කියලා ඇහැට පේන අරමුණ පෙනීම මාත්‍රයකින් අවසන් කරගන්නේ? ඇහැට පෙනෙන දේ ගැන හොඳ සම්පජන්‍යයකින් ඉන්න ඕනේ. මනා සිහිනුවණකින් ඉන්න ඕනේ. මේ පේන දේවල් වල නිමිති සටහන් මම මගේ හිතට ගන්නෙ නෑ. පෙනිච්ච දේවල් මුල් කරගෙන මම කෙලෙස් උපද්දවන්නේ නෑ කියලා ඒ ඇහැට පේන දේවල් එතනම විදර්ශනා කරලා හිතෙන් බැහැර කරලා අතහරින්නට ඕනේ. ඒවැ නිමිති හෝ අනුව්‍යාංජන වශයෙන් හෝ නිමිත්තක කොටසක් හෝ හිතේ කෙලෙස් ඇති වෙන විදිහට මතක තියාගන්නේ නෑ. අන්න එහෙමනම් ඒ පේන දේවල් ඇහැයි රූපයයි විඤ්ඤාණයයි මේක අනිත්‍ය වශයෙන්ම සිහි කරලා ඊතන අතහරින්න ඕනේ. කනට ඇහෙන ශබ්දේ නිමිති සටහන් ගන්නේ නැතුව ඇසීම මාත්‍රයකින් නවත්ත ගන්න නම් අනිත්‍ය වශයෙන් සිහි කරන්නට ඕනේ. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ඒවැ නිමිති සටහන් ගන්නේ නැතුව ඒක එතනින් නවත්ත ගන්න නම් හොඳ සම්පජන්‍යයකින් ඉන්න ඕනේ. හිතට එන සිතුවිලි ඔස්සේ නිමිති සටහන් කෙලෙස් සහිත ඒවා හිතට අරගෙන ඒවා සිහි කර කර කෙලෙස් උපද්දවන්නේ නැතුව ඒක සිතී මාත්‍රයෙන්ම නවත්ත ගන්න නම් හොඳ සම්පජන්‍යයකින් වාසය කරන්නට ඕනේ. බාහිය දාරුචීරිය මහපාරායිනේ දන ගහගෙන හොඳ සිහිනුවණකින් මේ කරුණු එකින් එක විමසමින් මේ ආයතන ගැන, පේන ඇහෙන දැනෙන මේ අරමුණු ගැන විදර්ශනා වඩන්න පටන් ගත්තා. බාහියක හිත වේගෙන් වැඩිගෙන යනකොට සංසාරික අකුසලයකට අනුව ඒ වෙලාවේ ආවේශ වෙච්ච එළදෙනක් බාහිය දාරුචීරියට ඇන්න අනිනකොට මහා පාරෙම එතනම ඇදගෙන වැටුණා. ධර්මයේ නුවණින් විමසන වෙලාවේ අර එළදෙන අනිනවත් සමගම හිත කෙලෙසුන්ගෙන් මිදුණා. එතනම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මේ බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ ගැන දේශනා කරා එදා රාත්‍රී ධම්සභා මණ්ඩපයේදී. මහණෙනි, බාහ්‍ය දාරුචීරියගේ ශරීරය අරගෙන ඇවිල්ලා ඉක්මනට ආදාහනය කරලා ඒ ධාතු තැන්පත් කරලා චෛත්‍යයක් හදන්න කිව්වා. දෙව් මිනිස් ලෝකයාටම වන්දනා කරලා පින් රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තමයි කිව්වා මගේ බුද්ධ ශාසනය තුල කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත්ත භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා බවට පත් වෙන්න. එතකොට අපිට පේනවා පින්වතුනි, ඔබ මේ රස්සාවක් කරත්, ගෙදර හිටියත්, වත්ති වැඩක් කරත්, මොන දේ කරත් මේ ඔබේ ශරීරයේ හැම ඉරියව්වක් ඔස්සේම ඔබ සම්පජන්යෙන් වාසය කරන්නේ නැත්නම්, හොඳ සිහිනුවණක් පැවැත්වුවේ නැත්නම්, ඔබ සිහියෙන් ඉන්නේ නැත්නම් ඔබේ හිත නොමග යන්න පුළුවන්. මේ පේන, ඇහෙන, දැනෙන අරමුණු ඔස්සේ කෙලෙස් සහිත නිමිති සටහන් ඔබේ හිතට ඇතුල් වෙනවා. ඒ තුල ඔබේ හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසය, අවිජ්ජානුසය, පටිඝානුසය ආදී මේ කෙලෙස් වර්ධනය වෙලා කෙලෙස් එක්ක මේ අකුසල සහගත නිමිති සටහන් එකට එකතු වෙලා මනස තුලින් කෙලෙස් උපදිනවා. ඒ නිසා ඔබේ හිත නොමග යන්නේ නැතුව ඔබේ හිත ධර්මයෙන් පිරිසිදු කරගන්න නම් සත්තානං විසුද්ධිය, මේ සත්‍යයන්ගේ පිරිසිදු භාවයේ පිණිස උපකාර වෙන ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ,
එකම මග තමයි සතර සතිපට්ඨානෙ. එහෙමනම් ඔබ හැම දෙනාටම මේ උතුම් සතර සතිපට්ඨාන භාවනාව තුළ සඳහන් වෙන ඒ සම්පජඤ්ඤ භාවනාව මනා සිහිනුවණකින් කෙලෙස් ඇතුල් වෙන්න ඉඩ නොදී ඔබ කරන හැම ක්‍රියාවක්ම ඔබේ හැම ඉරියව්වක්ම පවත්වමින් හොඳ සම්පජඤ්ඤයකින් වාසය කරන්න ඔබ ටික ටික හරි පුරුදු වුණොත් පින්වතුනි ඔබට භාවනා කරන්න අමුතුවෙන් වෙලාවල් අවශ්‍ය නැහැ. ඔබ කරන හැම වෙලාවකම ඔබ කරන හැම ක්‍රියාවකම හොඳ සිහිනුවණින් ඉන්නවා කියන්නේ ඒ තුල ඔබේ හිත රැකෙනවා. ඔබේ හිත වැඩෙනවා. ඔබ තුල සම්පජඤ්ඤ භාවනාව ටික ටික දියුණු වෙලා යනවා. ඒ නිසා ඔබ හැම දිනාටම මේ සතර සතිපට්ඨානයේ තුල සම්පජඤ්ඤ භාවනාව දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි අද ධර්ම දේශනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු.